මිත්‍රවරුනි අද අපි මේ මාධ්‍ය හමුව සාමාන්‍යයෙන් පවත්වන කාලයට වෙනස් වේලාවක පැවැතුවද ඔබ හැමදෙනාම ඔබගේ කාලය වැය කරලා මෙහි පැමිණ සිටිනවා. ඒ පිළිබඳව ඔබට අපේ කෘතඥතාවය පුද කරන්න කැමැතියි. ඔබ වෙත තොරතුරු ලබා දීමට කාරණා 4ක් අද අපි අඳුනාගෙන තියෙනවා. පළමුවෙන්ම ඔබ දන්නා පරිදි විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා මේ මාස 17 සිට 20 යන දිනයන්හි ජපානයේ නිල සංචාරයක යෙදුණා. එතුමාගේ වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු අපි ඔබට ගිය සතියේ බදාදා ලබා දුන්නා. එමෙන්ම එතුමාගේ නිල සංචාරය පවත්වාගෙන යන අතරතුරදී විටින් විට එතුමා පැවැත් වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දුන්නා. ජූනි මාසයේ 20 වන දින එතුමා සම්මන්ත්‍රණයකට සහභාගී වුණා. මේ සම්මන්ත්‍රණයට සහභාගී වුණේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ ආරාධනාව මත. එම සම්මන්ත්‍රණයේ තේමාව වුණේ ආසියාවේ සාමය ගොඩනැගීම, ජාතික සංහිඳියාව සහ ප්‍රජාතාන්ත්‍රිකරණය යන තේමාව. එහිදී විදේශ කටයුතු ඇමතිතුමා කළ කතාව අප මාධ්‍ය වෙත ඉරිදා ලබා දුන්නා. මේ විස්තර ලබා ගැනීමට කැමති කෙනෙක් සිටිනම්, ඒ කියන්නේ කාට හරි ලැබිලා නැත්නම් අපේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.mea.gov.lk වෙත පිවිසලා එම තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි පසුගිය සතියේ කියා සිටි පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජයේ විදේශ කටයුතු ඇමතිවරයා ජපානයේ කළ පළමුවැනි නිල සංචාරය වුණේ මෙයයි. මෙහිදී අවධානය යොමු වූ වැදගත්ම අරමුණ තමයි දෙරට අතර තිබෙන ඉතාමත් කිට්ටු මිත්‍රශීලීත්වය සහ සම්බන්ධතාවය වඩාත් තහවුරු කර ගැනීම. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාවත් ජපානය අතර පවතින සම්බන්ධතාවය ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික කරුණු මත පදනම් වූත් ගොඩනැංවූත් ශක්තිමත් සම්බන්ධතාවයක්. ජපාන රටේ ජනතාව ශ්‍රී ලාංකික ජනතාවගේ පැරණිතම සහ සමීපතම මිතුරන් අතර ඉහළ තත්වයකින් සැලකනු ලබන බව ඔබ සැමදෙනාම දන්නා කාරණයක්. මෑත කාලයේදී අප රටවල් දෙක අතර සම්බන්ධතා තත්කාලීන අවශ්‍යතා මත පවත්වාගෙන යනු ලබන සහයෝගිතා ව්‍යාපෘති හරහාත් අපේ ආර්ථික සහ සමාජ දියුණුව සඳහා ජපානයෙන් ලැබුණු විශාල දායකත්වයක් මත තහවුරු වී ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා සහ ජපාන විදේශ කටයුතු ඇමතිවරු දෙදෙනා අතර සාකච්ඡාවලදී දෙරටට අදාළ සියලු දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන්ද බහුපාර්ශවීය වේදිකාවලට අදාළ කරුණු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කිරීමක් සිදු වී තිබෙනවා. එමෙන්ම ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා සහ රජය විසින් දියත් කරන ලද සංහිඳියාව සහ සාමය සඳහා ගනු ලබන සියලු පියවර සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ වසරේ මාර්තු මාස ජපාන අගමැති ශින්සෝ අබේ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජපානයේ නිල සංචාරයක යෙදීමට ආරාධනාවක් කර තිබෙනවා. විදේශ ඇමතිතුමාගේ සංචාරයේදී ජනාධිපතිතුමා දෙපාර්ශවයටම පහසු අවස්ථාවක මෙම සංචාරයේ නියැලීමට අදහස් කරන බව ජපාන රජයට දැනුම් දී තිබෙනවා. ඔබ සැමදෙනා දන්නා පරිදි ගිය වසරේ සැප්තැම්බර් මාස ජපාන අගමැති ශින්සෝ අබේ මැතිතුමා මෙරට නිල සංචාරයක යෙදුණා. එහිදී දෙරට අතර අන්තර්රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සාකච්ඡාවක් ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා. මෙම සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය ආකෘතිය නිර්මාණය කිරීමට විදේශ කටයුතු ඇමතිතුමාගේ සංචාරයේදී එකඟ වී තිබෙනවා. මෙසේ ක්‍රමානුකූලව සහ යම් ව්‍යුහයක් තුල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් වන්නේ එවිට රටවල් දෙක අතර ද්විපාර්ශවීය වෙළඳ ආයෝජන සහ ආර්ථික කටයුතු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන නිසා. එමෙන්ම රටවල් දෙකේ විදේශ අමාත්‍යවරු අතර
රටවල් දෙකේ විදේශ අමාත්‍යවල ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳවද මේ සංචාරයේදී අවධානය යොමු වී තිබෙනවා. දෙරට විදේශ අමාත්‍යවරු ගිවිසුම් දෙකකට අත්සන් තැබුවා. එකක් තමයි ජාතික විදුලි සම්ප්‍රේෂණය සහ බෙදා හැරීමේ ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති ගිවිසුම. යෙන් ණය පිළිබඳව ව්‍යාපෘතියට අදාළ සටහන් අමාත්‍යවරු දෙදෙනා විසින් අත්සන් කරනු ලැබුවා. ව්‍යාපෘතියට අදාළ ගිණුම ජපානයේ බිලියන 24,930ක් දක්වා වෙනවා. ජපාන යෙන්. ශ්‍රී ලංකාව පුරාම ස්ථාවරව විදුලිය සැපයීමට හැකිවන ආකාරයෙන් මුළු රටේම විදුලි රැහැන් වැඩි දියුණු කොට උසස් තත්වයකට පැමිණවීමට මෙම ව්‍යාපෘතියේ අරමුණ වෙනවා. ජපානයෙන් මිලියන 500ක ව්‍යාපෘති ප්‍රදාන නොවන ආධාර පිළිබඳ සටහන් හුවමාරුව දෙවනුවට අත්සන් තැබුව සටහන වෙනවා. ප්‍රධාන ආධාර ලබා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් දුම්රිය මාර්ග ජාලය සඳහාත් කෘෂිකාර්මික පහසුකම් සැලසීම සඳහාත් යන්ත්‍ර සූත්‍ර සහ භාණ්ඩ මිලදී ගැනීම පිණිසයි. අමාත්‍යවරයා සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අදහස් ප්‍රකාශ කළ බවට ජපන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල වාර්තා පළ වූ අතර එම වාර්තා දේශීය මාධ්‍යවලද පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අපි කියන්න කැමති කිසිම රටකට අදාළව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සමාලෝචනය කරන බවට සඳහනක් සිය සංචාරයේදී මාධ්‍ය සමග කටයුතු කිරීමේදී අමාත්‍යවරයා විසින් නොකරන ලද බව ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයෙන් ජූනි 20 වෙනිදා අපි විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා. අදාළ ජපන් මාධ්‍ය වාර්තා වැරදි ලෙස ගෙනහැර දක්වා තිබුණු මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්ද ජපාන මාධ්‍ය වෙත දැනුම් දීලා තිබෙන බව කියන්න කැමතියි. දෙවනුව ඉන්දියාවේ හිටපු ජනාධිපති ශ්‍රී අබ්දුල් කලාම් මැතිතුමාගේ සංචාරයට අදාළ ඇතැම් අමතර විස්තර අපි සතුව දැන් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි දැන් සති දෙකකට පමණ කලින් ඔබට දැනුම් දුන්නා. ජූනි 26 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත සිම්පෝසියම් එකකට සහභාගී වීම සඳහා විදුලි බල සහ බල ශක්ති පිළිබඳ අමාත්‍ය ගරු චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් 2015 ජූනි 25 සිට 27 යන දිනවල ඉන්දියාවේ හිටපු ජනාධිපති ශ්‍රී අබ්දුල් කලාම් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ඔහු ප්‍රධාන ආරාධිතයා වශයෙන් මේ සිම්පෝසියම් එකට සහභාගී වීමට අමතරව ජූනි 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට අපේක්ෂිතයි. එදිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවා භෝජන සංග්‍රහයක් ඔහු වෙනුවෙන් පවත්වනු ඇත. ජූනි 26 වන දින පෙරවරු 11:30ට එතුමා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ අනාගත නායකින් යන තේමාව යටතේ පවත්වනු ලබන වැඩසටහනකට සහභාගී වීමට නියමිතයි. ආචාර්ය කලාම් මැතිතුමා පාසල් ශිෂ්‍යයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 1500කට වැඩි පිරිසක් මේ වැඩසටහනේදී අමතනු ලැබෙනවා. මෙම වැඩසටහන සියලු මාධ්‍යවලට විවෘතව තිබෙන බව අප වෙත දැනුම් දී තිබෙනවා. සජීව හෝ වෙනත් ආකාරයකින් මෙම අවස්ථාව ආවරණය කිරීමට උනන්දුවක් දක්වන කිසියම් මාධ්‍යවේදියෙක් සිටිනවා නම් විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ කුෂාන් සමීර මහතා සමග සම්බන්ධ වෙන්න කියලා අපි දැනුම් දෙන්න කැමතියි. තෙවනුව ජූනි 25 වන දින, ඒ කියන්නේ හෙට පැවැත්වීමට නියමිත නේපාල රජය විසින් නැවත නේපාලය ප්‍රකෘති තත්වයට පැවැත්වීම සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතයි. මේ ජාත්‍යන්තර සමුළුව ගැන මම හිතන්නේ ඔබ සැමෝම දන්නවා ඇති.
මේ සමුළුවේ ආරමුණ වන්නේ අප්‍රේල් 25 වන දින නේපාලයේ භූමිකම්පාවෙන් පසු සහ ඊට පසු ඇති වූ කම්පන වලින් පසුව නැවත ගොඩනැගීමේ ප්‍රයත්නවල නියැලී සිටින පාර්ශව රජයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමයි. ජාත්‍යන්තර නියෝජ්‍ය ආයතනවල නියෝජිතයන් ඇතුළුව රටවල් විශාල සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගී වන බවට ස්ථිර වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ගරු ආපදා කළමනාකරණ අමාත්‍ය AHM ෆෞසි මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි. මෙම ආපදාවෙන් පසුව ශ්‍රී ලංකාව සහන සහ විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ක්‍රියාකාරීව සහභාගී වුණු බව ඔබ දන්නවා. මෙම සමුළුවේදී විනාශයට පත් වූ පෞරාණික විහාරස්ථාන දෙකක් නැවත ඉදිකිරීමට ශ්‍රී ලංකාව බාරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු ඇමතිතුමා මේ සම්මන්ත්‍රණයේදී කියන්න නියමිතයි. ආනන්ද කුටි විහාර සහ රාටෝ මැක්රින්ඩානාන් හින්දු ටෙම්පල් කියන විහාරස්ථාන දෙක නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් බාර ගන්නවා කියලා ඇමතිතුමා දැනුම් දෙන්න නියමිතයි. අපි මැයි 27 වන දින පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී ඔබට කියා සිටියා ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලවල සහ තානාපති කාර්යාලවල පුරාපාඩු වී ඇති දූත මණ්ඩල ප්‍රධානී තනතුරු පිරවීමට 33 දෙනෙක් නම් කර තිබෙන බව. මෙම නම් කරනු ලැබූ පුද්ගලයන් 33 දෙනා දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය සංවිධානය කරන ලද අනුස්ථාපන වැඩසටහනකට සහභාගී වෙමින් පවතිනවා. මං හිතන්නේ මෙතන ඉන්න මාධ්‍යවේදීන් කීප දෙනෙක් ඒකේ අනුස්ථාපිත වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙන්න ඇති සඳුදා. මේ අනුස්ථාපන වැඩසටහන මගින් දූත මණ්ඩල ප්‍රධානියෙකුගේ කාර්ය කටයුතු වල විවිධාකාරයේ පැති කඩවල් ආවරණය කරනු ඇති. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය අදාළ රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ නියෝජිත ආයතන නිලධාරීන් සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරලා තිබෙනවා. දූත මණ්ඩල ප්‍රධානියෙකුට අදාළ වන බොහෝ අංශ එනම් පරිපාලන සහ මූල්‍ය කරුණු, කොන්සියුල කටයුතු, ප්‍රතිසන්දාන සහ සංවර්ධනය උදා කර ගැනීමේ සංහිඳියාව සහ සංවර්ධනය උදා කර ගැනීමේ ද්විත්ව අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුණු කරගත් වර්තමාන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වෙළඳ සහ ආයෝජනය පිළිබඳ කරුණු මේ වැඩසටහනේදී ආවරණය වෙනවා. සංචාර සහ විවිධාකාර වූ නියෝජිතයන් සමගද අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරන සැසිවාර පැවැත්වන අතර කලින් ගැටුම් වලින් විනාශයට පත් වූ ප්‍රදේශවල සංචාර කිරීමට නියමිතයි. අපි ඔබට 27 වෙනිදා දැනුම් දුන්නා අපේ මහ කොමසාරිස් කාර්යාලවල සහ තානාපති කාර්යාලවල තානාපතිවරු හැටියට 33 නම් කරලා තිබෙන බව. ඒ 33 දෙනාගේ නම් ඒ අවස්ථාවේදී අපි ඔබට දැනුවත් කරන්න හැකියාවක් අපිට තිබුණේ නැහැ. ඒ මොකද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියනා සම්මුතියේ 4.1 යන වගන්තිය යටතේ අපි බැඳිලා ඉන්නවා ඒ තානාපතිවරු පිළිගන්න රටවල් වලින් ඒ තානාපති කෙනෙක් පත්වීම සම්බන්ධයෙන් අනුමැතිය ප්‍රකාශ කරනකම් අපිට
ඒ තානාපතිවරුන්ගේ නම් ප්‍රකාශ කිරීමට බැහැ. නමුත් දැන් රටවල් නාමය අපි ඒ අවස්ථාවේ කිව්වා අපිට අනුමැතිය ලැබෙනකොට අපි ඔබලාට ඒ නම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නම් කියලා. දැනට අපිට රටවල් 9කින් අනුමැතිය ලැබිලා තියෙනවා. මම ඔබලාට මේ රටවල් වලට අදාළ තානාපතිවරුන්ගේ නම් දැන් කියන්නම්. ජෙනරල් ජගත් ජයසූරිය මහතා බ්‍රසීලය සඳහා මීළඟ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කොට තිබෙනවා. ජෙනරල් ජයසූරිය මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ අනදෙන නිලධාරී තනතුර 2013 වන වසරේ හැරදැමුවීමෙන් පසුව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරුණා. එතුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ 19 වෙනි අනදෙන නිලධාරියා වුණා. මෙතුමා පදක්කම් සහ සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුවෙක් වෙනවා. මදුරාසි විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධියක් හිමි මෙතුමා John F. Kennedy School of Government and Harvard University යන ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂක වැඩසටහන් සම්පූර්ණ කරපු නිලධාරියෙක්. YKA රෝහණජිත් මහතා ඉරානයේ මීළඟ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරලා තිබෙනවා. එතුමා ශ්‍රී ලංකා විදේශ සේවයේ 1994 බැඳුණු නිලධාරියෙක්. එතුමා කෙන්යාව, පාකිස්තානය සහ ඉරානය යන රටවල් වල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කර තිබෙන නිලධාරියෙක්. එමෙන්ම කත්මණ්ඩු නගරයේ තියෙන සාක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙසද එතුමා සේවය කළා තියෙනවා. මීට ප්‍රථමයෙන් එතුමා ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරලා තිබෙනවා. ඊශ්‍රායලයේ මීළඟ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පී සෙල්වරාජ් මහතා පත් කර තිබෙනවා. එතුමා ශ්‍රී ලංකා විදේශ සේවයේ 1994 බැඳුණු නිලධාරියෙක්. එතුමා රුසියාව, ජිනීවා, ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කර තිබෙනවා. ඊළඟට නෙදර්ලන්තයේ මීළඟ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස AHM සදික් මහතා පත් කර තිබෙනවා. එතුමාත් ශ්‍රී ලංකා විදේශ සේවයේ 1988 වර්ෂයේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරියෙක්. එතුමා මීට කලින් කුවේට්, ප්‍රංශය, පාකිස්තානය සහ ජෙඩා වල තිබෙන තානාපති කාර්යාලවල සේවය කරලා තිබෙනවා. සෞදි අරාබිය සහ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් කටයුතු කරලා තිබෙනවා. වර්තමානයේ එතුමා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනවා. එතුමා නැගෙනහිර ආසියා සහ පැසිෆික් අංශයත් පොදු සංනිවේදන අංශයත් භාරව කටයුතු කරමින් සිටිනවා. ඊළඟට ජෙනරල් HMD රත්නායක මහතා විශ්‍රාමික පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙනවා. එතුමා 2013 අගෝස්තු සිට 2015 පෙබරවාරි දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ අනදෙන නිලධාරී ලෙස සහ 2010 ජනවාරි සිට 2013 ජූලි දක්වා මාණ්ඩලික ප්‍රධානියා ලෙසද කටයුතු කරලා තිබෙනවා. කටාහි මීළඟ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය WM කරුණාදාස මහතා නම් කර තිබෙනවා. නීතිඥ සංගමේ සමාජිකයෙකු වන ආචාර්ය කරුණාදාස මහතා මෑතකදී ජාතික නිවාස කොමසාරිස් ලෙසද කටයුතු කරලා තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන එතුමා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පොත් කීපයක්ම ලියා පළ කර තිබෙනවා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේද ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ උපාධි වැඩසටහන් සකස් කිරීමට අදාළව කටයුතු කරලා තිබෙනවා. ස්වීඩනයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස RD රාජපක්ෂ මහත්මිය පත් කර තිබෙනවා. එතුමිය 1994 විදේශ සේවයට බැඳුණු නිලධාරිනියක්. එතුමිය මාලදිවයින, පාකිස්තානය, ජර්මනිය, මියන්මා සහ කොරියා තානාපති කාර්යාලවල සේවය කරලා තිබෙනවා.
කත්මණ්ඩු නුවර පිහිටි සාක් මහලේකම් කාර්යාලයේද සේවය කරලා තිබෙනවා. දැනට අවසාන වශයෙන් සේවය කරලා තියෙන්නේ ස්වීඩන් වල තියෙන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩලීය ප්‍රධානියා ලෙස. ෂෙනුකා සෙනවිරත්න මහත්මිය තායිලන්තයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර තිබෙනවා. එතුමිය 1985 ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරිනියක්. මීට පෙර නිව්යෝක්, බෙල්ජියම්, එක්සත් රාජධානිය සහ යන රටවල් වල සේවය කරලා තිබෙනවා. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කුමසාරියස්වරිය ලෙසද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසද එතුමිය සේවය කරලා තිබෙනවා. මෙම අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් එතුමිය කටයුතු කරා. ඒ වගේම දැනට අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය සම්බන්ධයෙන් අතිරේක ලේකම් ලෙස එතුමිය කටයුතු කරනවා. වියට්නාම්හි මීළඟ තානාපතිවරයා ලෙස SHU දිසානායක මහත්මිය පත් කර තිබෙනවා. එතුමිය 1996 ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරිනියක්. ජපානය, ස්වීඩන්, ඉතාලිය යන තානාපති කාර්යාලවලද ෂැන්හායි නගරයේ කොන්සල් ජෙනරාල් ලෙසද එතුමිය කටයුතු කරලා තිබෙනවා. දැනට මේ අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙස එතුමිය කටයුතු කරනවා. දැනට අපට තිබෙන්නේ විස්තර එපමණයි. අදාළ ආණ්ඩුවල එකඟත්වය ලැබුණ විට අනිත් නම් ඉදිරි දිනවලදී ඔබට දැනුම් දෙන්නම්. බොහොම ස්තුතියි. Good afternoon, friends. Thank you for joining us here today for this media briefing despite the change in time. There are 4 issues on which we would like to share information with you today. First, as you are aware, the Minister of Foreign Affairs, Honorable Mangala Samaraweera, visited Japan from 17th to the 20th of June 2015 on an official visit at the invitation of his counterpart, the Minister of Foreign Affairs of Japan, Honorable Fumio Kishida. Last Wednesday, we shared with you details of the minister's program in Japan. And since then, while the visit was underway, we released information to the media regarding his meetings, and we also released the text of his remarks at the high-level seminar on peace building, national reconciliation, and democratization in Asia, at which the minister participated on the 20th of June. If anyone has missed out on this information, you can access all this on our website, www.mea.gov.lk. As we said last week, this was the first official visit to Japan by the Minister of Foreign Affairs of President Sirisena's government. The visit focused on renewing the existing friendship and good relations between the two countries. And as you are aware, relations between Sri Lanka and Japan are built on firm, historic, cultural, and religious bonds. The people of Sri Lanka consider the people of Japan among our oldest, closest, and dearest of friends. In recent times, our relations have been strengthened and reinforced through cooperation in a multitude of areas, including Japanese aid for our economic and social development. Discussions between the two foreign ministers touched on the entire range of issues of relevance to the two countries, political and economic issues, and matters related to cooperation in multilateral fora. The Japanese government had specifically reiterated its continued support for the peace and reconciliation efforts in Sri Lanka. The Prime Minister of Japan has extended an invitation to President Maithripala Sirisena to visit Japan, and the Minister of Foreign Affairs, during his visit, conveyed the intention of the President to avail of this invitation to visit at a mutually convenient time. As you are aware, during Prime Minister Abe's visit to Sri Lanka in September last year, a MOU was signed to initiate an intergovernmental economic policy dialogue.
During Minister Samaravira's visit, there was discussion on convening the first meeting of this policy dialogue at an early date, and it was agreed that the two sides will work in the coming days to decide on the format of this dialogue. This dialogue will help structure discussions in a focused manner on measures for expanding bilateral trade, investment, and economic engagement between the two countries. It was also decided that formal foreign ministry level consultations at senior official level between the two countries should commence at an early date. The foreign ministers of Sri Lanka and Japan signed 2 agreements during the visit. One was on the National Electricity Transmission and Distribution Network Development and Efficiency Improvement Project. The 2 ministers signed an exchange of notes on this yen loan project. The total account of the project is up to 24,930 million Japanese yen. This project aims at developing and upgrading power lines nationwide so that electricity will be supplied in a stable manner throughout Sri Lanka. In this project, Japanese technologies will be applied to reduce loss of energy in power lines. The second was an exchange of notes concerning Japan's non-project grant aid amounting to 500 million Japanese yen. The grant aid will be utilized for the government of Sri Lanka to purchase machinery and products to develop the railway network and for agricultural facilities. Now, as you all may know, there were some media reports in the Japanese print and electronic media during the minister's visit, which were carried in the local media as well, where minister was referred to have commented on Sri Lanka's foreign policy. On Saturday, 20th June, we clarified that the minister did not, at any point, refer to a review of Sri Lanka's foreign policy pertaining to any country during his interactions with the media during the visit. We clarified that in response to questions raised during the series of media interactions that the minister had during his visit, he had stated that Sri Lanka strives to win back friends who have been traditionally very close to Sri Lanka since independence. With regard to investment projects, the minister had clarified that all investment projects undertaken before 8th of January are being reviewed on account of allegations that due procedures had not been followed in the process of awarding contracts for such projects. This, as you know, is in keeping with the government's undertaking to ensure transparency, accountability, good governance, and aimed at building investor confidence. I want to also inform you that Sri Lanka's embassy in Japan has raised this matter of misquoting the minister with the relevant Japanese media. Secondly, we have some additional details for you on the visit of the former President of India, Shri Abdul Kalam. We informed you on a previous occasion that the former president will be visiting Sri Lanka from the 25th to the 27th of June at the invitation of the Honorable Minister of Power and Energy, Mr. Champika Ranawaka, to participate in the Energy Symposium to be held at the Colombo Hilton on the 26th of June. Apart from participating in the Energy Symposium as the chief guest, Shri Abdul Kalam is expected to meet the President on the 26th of June. Prime Minister Ranil Wickremesinghe will host Dr. Kalam to lunch on the same day. At 11:30 a.m. on the 26th, he will participate in a program titled Future Leaders of Sri Lanka at the BMICH. At this program, Dr. Kalam is scheduled to address over 1,500 students from schools and universities. We have been informed that this event is open to all media. Anyone interested in covering the event, including live coverage, should contact Mr. Kushan Samira at the media unit of the Ministry of Power and Energy. Thirdly, I'm sure all of you must be aware that there will be an international conference titled Towards a Resilient Nepal, organized by the government of Nepal. This is scheduled to be held tomorrow, 25th of June. The purpose of this conference is to coordinate efforts among partner governments and organizations involved in the reconstruction efforts following the 25th April earthquake and aftershocks in Nepal. We understand that a large number of countries have confirmed their participation in this conference, including representatives of international agencies.
Sri Lanka will be represented at this conference by the Honorable Minister of Disaster Management, Mr. A.H.M. Fauzi. As you all know, Sri Lanka participated actively in the relief and rescue operations following the disaster. At the conference, Sri Lanka will undertake to reconstruct 2 heritage temples that were damaged by the earthquake, the Ananda Kuti Vihar and the Rato Majindranath Hindu Temple. We will now move on to the next issue. Some of you would recall that at the first media briefing we held on the 27th of May, we informed that 33 persons have been nominated to fill vacant heads of mission posts in Sri Lanka's high commissions and embassies overseas. On a connected matter, some of you may have been present on Monday morning at the inauguration of the program of orientation that the Bandaranayake International Diplomatic Training Institute has organized for these 33 nominees. The orientation program will cover various aspects of the work of a head of mission. Briefings and interactive discussions have been arranged by BIDTI for these heads of mission nominees with officials from relevant government ministries, departments, and agencies. The program, which includes many areas of relevance to a head of mission, will include administrative and financial issues, consular functions, implementation of current government policy aimed at achieving the twin objectives of reconciliation and development, and trade and investment issues. There will also be visits to and interactive sessions with different agencies and visits to the former conflict-affected areas as well. We informed you at the first briefing that we are bound by Article 4.1 of the Vienna Convention on Diplomatic Relations of 1961 with regard to the announcement of nominees for heads of mission posts, and that accordingly we can only announce the names of appointments after the receiving state has granted agreement or acceptance of the sending country's nominee to serve as ambassador or high commissioner. As of now, we have received agreement for nominees from 9 countries, and we can formally announce these names today. They have also received the clearance of the Parliamentary Committee on High Posts. They are expected to take up their posts shortly once they complete the orientation program and other formalities. I will read out the names to you in alphabetical order of the countries. General Jagat Jayasuriya, retired, has been appointed as the next ambassador of Sri Lanka to Brazil. General Jayasuriya was appointed the Chief of Defense Staff in 2013 on relinquishing the command of the Sri Lanka Army. He was the 19th commander of the Sri Lanka Army. He's a recipient of a number of decorations and awards. He has a Master of Science degree from the University of Madras and has completed the National and International Security Program at the John F. Kennedy School of Government and Harvard University. Second, Mr. Y.K.A. Rohanajit has been appointed as the next ambassador of Sri Lanka to Iran. Mr. Rohanajit is a member of the Sri Lanka Foreign Service batch of 1994. He has served in the Sri Lanka missions in Kenya, Pakistan, and Iran, and as director at the SAARC Secretariat in Kathmandu. He was Sri Lanka's Deputy Chief of Mission in Iran previously. 3. Mr. P. Selvaraj has been appointed the next ambassador of Sri Lanka to Israel. Mr. Selvaraj is a member of the Sri Lanka Foreign Service batch of 1994. He has served in the Sri Lanka missions in Russia, Geneva, USA, and Australia. 4. Mr. A.M.J. Sadiq has been appointed as the next ambassador of Sri Lanka to the Netherlands. Mr. Sadiq is a member of the Sri Lanka Foreign Service batch of 1988 and has served in the Sri Lanka missions in Kuwait, France, Pakistan, and Jeddah. He was also Sri Lanka's ambassador to Saudi Arabia and to Brazil previously. He is presently Additional Secretary of the Ministry and is in charge of the East Asia and Pacific and Public Communications divisions of the Ministry. 5. General R.M.D. Ratnayake, retired, has been nominated as the next High Commissioner of Sri Lanka to Pakistan. General Ratnayake served as the commander of the Sri Lanka Army from August 2013 until February 2015, and as Chief of Staff from January 2010 to July 2013. He has served as the military spokesperson from October 2004 to January 2006. He is a graduate of the National Defense University of China, the Defense Service Command and Staff College of Bangladesh,
and of the US Army Intelligence School. 6. Mr. W.M. Karunadasa has been nominated as the next ambassador of Sri Lanka to Qatar. Dr. Karunadasa is a counsel of the Bar and was recently a commissioner of national housing. He has been senior professor of history and international relations at the University of Colombo and has authored a number of books in English and Sinhala on Sri Lanka's foreign policy and international affairs. He has also served at the University of Kelaniya in developing the graduate and undergraduate programs on international studies. 7. Mrs. R.D. Rajapaksa has been appointed as the next ambassador of Sri Lanka to Sweden. Mrs. Rajapaksa is a member of the Sri Lanka Foreign Service batch of 1994. She has served in the Sri Lanka missions in the Maldives, Pakistan, Germany, Myanmar, and the Republic of Korea. She has also served as director at the SAARC Secretariat in Kathmandu. Her last assignment was as Deputy Chief of Mission to Sweden. 8. Mrs. Shenuka Senaviratna has been appointed as the next ambassador of Sri Lanka to Thailand. Mrs. Senaviratna is a member of the Sri Lanka Foreign Service batch of 1985. She has served in the Sri Lanka missions in New York, Belgium, and the United Kingdom, and she has also been Sri Lanka's High Commissioner to the United Kingdom. She served as Sri Lanka's permanent representative to the UN in Geneva and also as the Secretary to the Ministry of Foreign Affairs. At present, she serves as Additional Secretary of this ministry in charge of the Economic Affairs Division. 9. Mrs. S.H.U. Disanayake has been appointed as the next ambassador of Sri Lanka to Vietnam. Mrs. Disanayake is a member of the Sri Lanka Foreign Service batch of 1996. She has served in the Sri Lanka missions in Japan, Sweden, Italy, and as Consul General in Shanghai. She is presently the Acting Director General of the Middle East Division of this ministry. As promised, we will continue to announce other appointments as well, as and when agreement is received from the respective receiving governments. Thank you. That brings us to the end of information that we have to share with you today, and I will take any questions that you may have. Sorry, just to remind everybody, we announced last week that we have been receiving complaints from people who listen to our audio files and watch this on video that they can't hear the questions being asked. So we would like to request all of you very kindly to wait for the mic and first introduce yourself, name and the agency you represent, and then ask the question. Thank you. Ramakrishnan, the Hindu. Is it part of the practice in the ministry to have people who served in army or defense services to send them ambassadors? Is it a new practice, or is it, are there precedent? It's not a new practice. It has been a precedent. I mean, there is a precedence to it, sorry. Sulochana from Ceylon Today newspaper. Well, recently we had this news about TNA and GTF, and with the foreign minister had a discussion, which is a backdoor conversation or discussion, they said. And now at the moment, the US report has come out stating that there is active financial network going on between with the LTT. At this juncture, GTF is also kind of trying to come into a conversation and having discussion with the government to do something. Will this entire process, whatever they are involved in, going to be hampered? I didn't. The discussion they held, and that seems to be going to be working out in a way, positive way for Sri Lanka. That's why the government also got involved. But now this whole idea of the financial network that is being active, and GTF is also kind of proscribed by the former government as one of those LTT networking organization. So with all this, will GTF have, what is the government state on this whole affair? Well, Sulochana, you said a lot of things. Your question is,
that the US country report on terrorism is out. And GTF is also talking with the government. Is that going to be kind of a hamper the whole process, whatever they are trying to discuss and have something for Sri Lanka? As you know, the country reports on terrorism and patterns of global terrorism is a report which the US State Department is required by law to present every year to Congress. And this is not a new report. I think this practice started way back in 2004 or something like that. And if you compare the reports, the last year's report, I mean, if you don't have it, I can give it to you. The last year's report, the report of the previous year, and this year's report don't say anything different about the LTTE financial networks. All these reports mention the same thing. And nowhere in that report is the GTF mentioned either, right? And I explained at length, and Minister explained in Parliament, regarding the nature of the discussions that were held between the TNA and the GTF in London. I don't see how these two connect in any way. But they are proscribed, right, by the former government? They are not proscribed. They are not proscribed at all. They were listed whatever under the Gazette notification for giving effect to Resolution 1373. And as I have said last week and the week before as well, the Gazette notification itself says or requires the government, the relevant authorities of government to review the list every year, at least once a year, right? So it's not something that stands for all time. One has to look at intelligence reports and consider those reports, the content of those reports. As you know, I mean, I know there are lots of media reports and a lot of opposition members of parliament raising concerns about the US report. I don't know what the excitement is all about, because as I said, this report's content is similar to the content of the reports in the previous years since the conclusion of the conflict. So is the new government taking any action? Because it's just coming up every year. The previous under the previous government, the concerned authorities maintained contacts with intelligence agencies and with foreign governments to work on these issues. And it will continue. Those interactions have not ceased. We continue, and I in fact think that we are now in a better position to cooperate closely and actively with foreign governments and other agencies involved in these exercises, because I see today the government of Sri Lanka is cooperating more actively with foreign governments. So obviously when relations between countries improve, the opportunities and the space to improve intelligence sharing and training opportunities and various other things improve as well. ප්‍රකාශකතුමිය මම මදුෂාන් TNL TV එකෙන් පසුගිය දවස්වල ෂෙනුකා සෙනවිරත්න මහත්මිය සම්බන්ධව අමාත්‍යාංශය කරපු පරීක්ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකාවක් වන තමාරා කුලනායක මහත්මිය අදහස් පළ කළා තිබ්බා. එතනදී ලොකු චෝදනාවක් තිබුණා ඒ ජිනීවාහි ඒ තානාපති නිල නිවස සැකසීමේ කටයුතු සම්බන්ධයෙන් චෝදනාව ඉදිරිපත් කළේ එතුමිය කියලා. කියන්නේ චෝදනා කළේ තමාරා මහත්මිය කියලා. නමුත් අමාත්‍යාංශයෙන් කිසිම ප්‍රකාශයක් තමාරා මහත්මියගෙන් ලබා ගත්තේ නැහැයි කියලායි එතුමිය චෝදනා කළේ. කොහොමද මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වුනේ? ඔබ දන්නා පරිදි ඒ පරීක්ෂණය කරේ අමාත්‍යාංශයෙන් නෙවෙයි. පරීක්ෂණය කිරීමට නිලධාරියෙක්ව අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් පත් කරා. එතුමා තමයි මේ පරීක්ෂණය කරේ. දැන් එතුමිය කියනවා නම් ඒ චෝදනාව කරේ එතුමිය කියලා, එහෙම චෝදනාවක් ලිඛිතව මේ අමාත්‍යාංශයටවත් කොහාටවත් මම දන්නා පරිදි එතුමිය කරලා නැහැ. එතුමිය මාධ්‍ය විසින් පුන කියා සිටියා විගණන වාර්තාවක් තිබෙනවා. ඒ විගණන වාර්තාවේ තිබෙනවා කියලා මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ජිනීවා නගරයේ නීති නියෝජිත ලෙස කටයුතු කරපු කාල සීමාවේදී එම කොන්ත්‍රාත්තුව ලබා දීලා තිබෙන්නේ LTT සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකුට කියලා. මට ඔබට කියන්න පුළුවන් ඇත්තටම ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. විගණන වාර්තාවේ තියෙනවා
it is evident that this tender has been awarded to a LTT activist, Mr. P.T. Thurayaraja. Mr. Thurayaraja had in fact been taken into custody by the Swiss authorities in connection with his LTT involvements. Full stop. එපමණයි කියලා තියෙන්නේ. එතුමිය මාධ්‍ය විශ්ලේෂණ කිව්වේ විගණන වාර්තාවේ තියෙනවා මේ කොන්ත්‍රාත්තුව දීලා තිබෙන පුද්ගලයා LTT සංවිධානයට සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් කියලා. එතකොට මේ පරීක්ෂණය කරපු නිලධාරියා විගණන වාර්තාව දිහා බලලා විගණනය කරපු මූල්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට කතා කරලා ඒගොල්ලන්ගෙන් ස්ටේට්මන්ට්ස් අරන් තියෙනවා. දැන් ඒගොල්ලන් කියපු දේවල් මම හිතන්නේ මම ගිය සතියේත් කිව්වා. ඒ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරේ හිටපු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්තුමා ඩී විදානගමච්චි මහතා. එතුමා කියපු දේ මම ඒ වාර්තා ඇත්තටම මේ වාර්තාව අපි මාධ්‍ය වෙත ගිය සතියේ ලබා දුන්නා. ඕන කෙනෙකුට අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන් කියලා පිටපතක්. ඒකේ එතුමා කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ජෙනීවාහි නිත්‍ය නියෝජිත නිල නිවාස අලුත් වැඩියාවට අදාළ කොන්ත්‍රාත්තු ඉටු කළ පීටී තුරේරාජා මහතා LTT ක්‍රියාකාරිකයෙකු බව වාර්තාවේ සඳහන් කර ඇතනම් එසේ කළේ ජිනීවා කාර්යාලයේ සිටි අයගෙන් ලැබුණ තොරතුරු නිසා. එම තොරතුරු සැපයූ අය සමහර විට එවිට සිටි නිත්‍ය නියෝජිත විය හැකියි. මේ සම්බන්ධ ලියවිල්ලක් අප වාර්තාවට අමුණා නැත්නම් එවැනි ලියවිල්ලක් ලබා නොගත් නිසාය. එතකොට තවත් එතුමා කියනවා මෙම අලුත් වැඩියා කොන්ත්‍රාත්කරු විසින් එම කාලයේ ජිනීවාහි සිටි නිත්‍ය නියෝජිතවරියගේ ස්වාමි පුරුෂයා උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස මෙම අලුත් වැඩියා කටයුතු සඳහා යොදාගෙන ස්වාමි පුරුෂයාට මුදල් උපයා ගැනීමට අවස්ථාව සලසා දුන් බවත් විගණනයේදී ඔවුන්ට හෙළි වූවා නම් විගණන වාර්තාවේ ඇතුළත් කරන බව සඳහන් කළා. වාර්තාවේ ඒ ගැන සඳහන් කර නැත්තේ තමාට හෝ තම කණ්ඩායමේ වෙනත් අයෙකුට එවැනි තොරතුරක් දැන ගැනීමට නොලැබුණු නිසා බවයි. එතකොට ඒ කණ්ඩායමේ සිටපු කළමනාකරණ විගණන කරපු සමාජික විශ්‍රාමික මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් KM ජයතිලක මහතා මෙසේ කියනවා ජිනීවා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියාවක් ඉටු කළ කොන්ත්‍රාත්කරු LTT ක්‍රියාකාරිකයෙකු බව එහි සිටි නිලධාරීන් විසින් වාචිකව සපයන ලද තොරතුරු අනුව මිස එය සනාථ කිරීමට ලිපි ලේඛන ලබා නොගත් බවත් එම නිසා වාර්තාවේ ඇමනුම් ලෙස ඇතුල් කිරීමට නොහැකි වූ බවත් මෙම අලුත් වැඩියාව සිදු කළ වකවානුවේ නිත්‍ය නියෝජිතවරියගේ ස්වාමි පුරුෂයා උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස මෙම අලුත් වැඩියාවට සම්බන්ධව කටයුතු කළ බවට තොරතුරක් නොලැබුණු බවයි. දැන් මීට අමතරව එතුමා ඒ විගණන වාර්තාවත් අනිත් නිලධාරීන්ටත් කතා කරලා ඔක්කොම තියෙන ලිපි ලේඛන පරීක්ෂා කළා තියෙනවා. මේ කොන්ත්‍රාත්තුව මේ පුද්ගලයාට ලබා දීලා තියෙන්නේ එතුමිය සේවය කාලය පටන් ගන්න කලින්. හරි එකක්. අනිත් එක කිසිම තැනක මේ තුරේරාජා කියන පුද්ගලයා LTT සංවිධානයට සම්බන්ධකම් තිබෙන පුද්ගලයෙක් කියලා සනාථ කරන්න තොරතුරු ඇතුළත් වෙලා නැහැ. ඒ සමගම ස්විස් පොලිසියෙන් කියලා තියෙනවා එතුමාව කවදාවත් අත්අඩංගුවට අරගෙන නැහැ කියලා. ඊටත් අමතරව මේ පරීක්ෂණය පවත්වනකොට අපේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැන් අර සුලෝචනා අහපු වගේ අර ලයිස්තුවක් තියෙනවානේ. ඒ ලයිස්තුවට මෙතුමා ඇතුළත් වෙලා තියනවාද යම් කිසි අවස්ථාවක කියලා පරීක්ෂණ කරලා බලලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තිබෙනවා එහෙම කිසිවක් වෙලා සිදු වෙලා නැහැ කියලා. එතකොට මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මෙතුමිය කියන්නේ කියලා. අනිත් එක තමයි මේ සමහර පුවත්පත් වාර්තා සහ මම හිතන්නේ රූපවාහිනී නාලිකාවල කියවිලා තිබෙනවා මම කියා සිටියා කියලා එතුමියට කතා කරේ නැත්තේ එතුමිය කොහෙද ඉන්නේ කියලා හඳුනා ගන්න බැරි හින්දා කියලා. මම කිසි විටක එහෙම කියලා නැහැ. ගිය සතියේ මම කරපු කතාවල් වල පටිට අහන්න පුළුවන් ඔඩියෝ ෆයිල් එක තියෙනවා. මම කිසි විටක එහෙම දෙයක් කියලා නැහැ.
මට එහෙම කියන්න අයිතියකුත් නැහැ. ඒ අදාළ වාර්තාව එතකොට සඳහන් වෙලා තියෙනවා නේද? ඒ කියන්නේ එවකට සිටි මේ තමාරා මහත්මියගේ සම්බන්ධයකුත් ඒත්තු ගැන්විලා තියෙනවා නේද ඔය මේ වාර්තාවේ? ඒ කියන්නේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා නේද එවකට සිටි තානාපතිය විය හැකියි කියලා? නෑ මේ වාර්තාව කියන්නේ මොන වාර්තාව ගැනද ඔබතුමා කතා කරන්නේ? දැන් විගණන වාර්තාවද නැත්නම් පරීක්ෂණ වාර්තාවද? පරීක්ෂණ වාර්තාව. ඔව් පරීක්ෂණ වාර්තාවේ කට උත්තර අරගෙන තියෙනවා ඒ නිලධාරීන්ගෙන් මුදල් අමාත්‍යාංශයේ. ඒගොල්ලෝ දැන් විශ්‍රාමිකයි. ඒගොල්ලෝ තමයි එහෙම කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් අහුවාම කොහෙන්ද මේ තොරතුරු ඔයගොල්ලෝ ලබා ගත්තේ? මොකද අර ඔඩිට් රිපෝට් එකේ තියෙන ටික මම කියවුවානේ. ඒ තොරතුරු මෙතුමා LTT සංවිධානයට සම්බන්ධ කෙනෙක් කියන තොරතුරු කොහෙන්ද ඔබලා ලබා ගත්තේ කියන ප්‍රශ්නයට දීපු පිළිතුරු තමයි මම කියෙව්වේ. ඊට අමතරව මෙම අමාත්‍යාංශයේ ලේකම්තුමිය මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලිඛිතව කීප වතාවක් ලිපි යවලා තියෙනවා මේ වාර්තාව සම්බන්ධයෙන් අහලා මේ කොහොමද මේකට ඇතුළත් වුනේ කියලා. මොකද ඒ අමාත්‍යාංශයෙන් ආපු විගණන වාර්තාවක් නිසා. ඒ එක ලිපියකටවත් අපිට අද වෙනතුරු පිළිතුරක් ලැබිලා නැහැ. තියෙනවා මට නැගෙන ගැටලුව දැන් වාර්තාවෙන් තමාරා මහත්මිය පිළිබඳව සම්බන්ධතාවයක් ඒ කියන්නේ එතන ප්‍රකාශයක් ලැබෙද්දී එයා සම්බන්ධ කළා එයාගෙන් විමර්ශනයක් ඒ කියන්නේ එයාගෙන් ප්‍රශ්න කිරීමක් නොකළේයි කියන එක. එයාගේ නම් මට තේරෙන්නේ මොකක්ද එයාගෙන් ප්‍රශ්න කරන්න තියෙන්නේ කියලා. දැන් එතුමිය ඒ කාලේ ඔය කටයුතු සම්බන්ධව කටයුතු කළා කියලා වාර්තාවෙන් තියෙනවා නම් කටයුතු කළා කියලා නෙමෙයි. ඔබට වාර්තාවේ පිටපතක් තියෙනවද? ඔව් මම ලැබෙන සලස්වන්නම් ඒ වාර්තාව ඉස්සෙල්ලා හොඳට කියවන්න. ඊට පස්සේ මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. එතකොට මේ සම්බන්ධව කිසිම වාර්තාවේ කිසිම සඳහනක් නැද්ද තමාරා මහත්මියගේ කිසිම සම්බන්ධයක් තියෙනවා කියලා මෙතන? මොන සම්බන්ධයෙන්ද සම්බන්ධය? ඒ කියන්නේ එතුමියගේ පාලන කාලය තුල එතුමියගේ පාලන කාලය තුල මේ ගනුදෙනු සිදු වූ අයයි කියලා මොන ගනුදෙනුද? මේ නිවාස ඉදිකිරීම සම්බන්ධව මේ තමාරා කුණනායකගේ නෑ ෂෙනුකා මහත්මිය ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ සම්බන්ධයක් ගෑවිලා නැද්ද මෙතන? ඉස්සෙල්ලාම බලන්න මොකද්ද මේ ඇලිගේෂන් එක කියලා. ඇලිගේෂන් එක කියන්නේ මෙතුමියගේ සේවා කාලය තුලදී මෙතුමිය කොන්ත්‍රාත්තුවක් දුන්නා LTT ආයතනයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවෙකුට කියලා. ඒකනේ චෝදනාව. එතකොට මොකද්ද කටයුතු කෙරුණේ එතුමිය ඉන්නකොටද නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මට මේ කාරණා දැනගන්න පුළුවන්ද? තමාරා මහත්මිය සම්බන්ධයෙන් ඔය වාර්තාවේ කොතනක හෝ සඳහනක් සිද්ධ වෙලා තියෙනවද? මොන වාර්තාවේද? ෂෙනුකා සෙනවිරත්න මහත්මිය හා සම්බන්ධ එළිදැක්වුණු විමර්ශන වාර්තාවේ. දැන් මම කියවුවානේ තිබිච්ච ටික. අර කොල්ල දීපු කට උත්තරවල එහෙම සඳහනක් තිබෙනවා. ඒගොල්ලෝ එහෙම කට උත්තර දුන්නා නම් එතුමියව සම්බන්ධ කළා. ඇයි විමර්ශන කමිටුව එතනින් එහාට තමාරා මහත්මියගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න නොකළේ? දැන් මට පැහැදිලි ඔබට මම කියා සිටිය පරිදි විගණන වාර්තාව එතුමිය ඉස්සෙල්ලාම මාධ්‍ය තුලින් ගිය වසර පුරාම කියපු දේවල් පොඩ්ඩක් අහන්න ගිහිල්ලා. ඒවයි කියන්නේ එතුමිය කියනවා විගණන වාර්තාවේ තියෙනවා මෙතුමිය LTT කොන්ත්‍රාත්කරුවෙකුට මේක බාර දුන්නා කියලා. මම දැන් ඒ කයල්ල කියෙව්වා. පරීක්ෂණය කරන පුද්ගලයාට කිව්වේ විගණන වාර්තාවේ තියෙන දේ හරිද වැරදිද කියලා හොයන්න කියලා. ඒකට එතුමා කටයුතු කළා තියෙනවා. අනිත් එක ඒ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු සම්බන්ධ කාරක සභාවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ අමාත්‍යාංශය විසින් ඒ කාරක සභාව ඒකෙන් සෑහීමකට පත් වෙලා තියෙනවා. එතනින් එහාට මම හිතන්නේ මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ Any other questions? Veeratunga's case. What we hear is the Ukraine government has given all the evidence of the details of armed dealings. But is the government trying to kind of get him down, arrest? Is there something coming up? What is the update? Sorry, the question is not very clear. Can you? No, the point is now Udayanga Veeratunga's case about armed dealings. It's already the Ukraine government came with evidence, with a list of people whom we dealt with and all the names. So isn't that a good evidence, enough evidence to get him down and arrest? Well, Sulochana, as I think I explained a couple of briefings ago, the Ukraine government brought this to our attention.
during the previous government. That was towards the end of last year, in November, if I recall. And then that was by an official diplomatic note. Yes. The government, considering the seriousness of the issue, sent 2 officers immediately in December to discuss matters with the ambassador of Ukraine in New Delhi. Later, the ambassador of Ukraine in April visited Sri Lanka and held discussions with the Minister of Foreign Affairs. What we were told by the Ukrainian authorities is that they are investigating into this, and that once the investigations conclude, they will get back to us. So right now, that's where it stands, and this is what we have said previously as well. Okay, if there are no other questions, thank you very much, all of you, for coming here today.